අයිබෝන් හිතවතුනි ජේසු පිහිටයි. අද දවසේදී අපි සූදානම් කතා කරන්න දොයිය බබෝ කතෝලික දරු නැලවිලි ගී සරණිය සම්බන්ධයෙන්. අද දවසේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන මාතෘකාව බවට පත්වන්නේ පවුලට අලුතෙන් උපදින සමාජිකයා බිලිඳා බිලිඳිය වෙනුවෙන් මේ යාඥාවේ මැදිහත්කම කොහොමද අපි ගලපා ගන්නේ ජීවිතවලට කියන කාරණාව සම්බන්ධයෙන්. මේ අතරතුර ගර්භවාස දේවමාතා භක්තිය කියන කාරණාව බොහොම ප්‍රථමයෙන් අංක 1 චරිත ලක්ෂණයක් විදිහට මේ කාරණාව කතා කරද්දී අපිට ඉදිරියේදී කතා බහ කරන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි අද දවසේදී මේ පිළිබඳ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. කළුතර දහම් සෙවණ දෙව්සත්තලේ අධ්‍යක්ෂකරු සිසිල් ජෝයි පෙරේරා පූජා ප්‍රසාදීන් වහන්සේ ආයිබෝන් ජේසු පිටයි කියලා වහන්සේ පිළිගන්නවා පිටුමිනි. ආයිබෝන් ජේසු පිටයි. ඒ වගේම උදාර නතලි කංචුක අද දවසේ වැඩසටහන වරදවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා. පිටුමිනි දැන් කතෝලික දරු නැලවිලිගේ සරණිය තුල දැන් ඔබ වහන්සේ භාවිත කරලා තියෙන හරි අපූර්ව මාතෘකාවක් ප්‍රස්තුතියක් තමයි මේ ගර්භවාස දේවමාතා භක්තිය සහ මේ අලුතෙන් නිපදෙන පවුලේ සමාජිකයා වෙනුවෙන් යාඥාවේ මධ්‍යස්ථකම. මේ තල්ලුව කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණාව. මේක තවත් බොහොම වැදගත් පැතිකඩක්. අපි සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායක් තියෙනවා චතුර කවුරුත් දන්නවා. අපි කෙනෙක්ව හම්බුනාම ජේසු පිහිටයි. එහෙම නැත්නම් අපි දුරකථනයේ පවා විසන්ධි කරනකොට ජේසු පිහිටයි. ගමනක් ගිහලා එනකොට ජේසු පිහිටයි. ඒ වගේම පූජා ප්‍රසාදින් වහන්සේ හමු වුණ වෙලාවකදී පියතුමිනේ අපි වෙනුවෙන් යාඥා කරන්න. අපි කියනවා අපි ඕගොල්ලෝ වෙනුවෙන් යාඥා කරනම් අසනීපයක් වුණාම එහෙම නැත්නම් විභාගයක් අත ළඟදී ශල්‍ය කර්මයක් හමුවේදී අපේ තියෙනවා විශාල සම්ප්‍රදායක් යාඥා කිරීමේ සම්ප්‍රදාය. ඒ යාඥා කිරීමේ සම්ප්‍රදාය සමිදානන් වහන්සේම අපිට බොහොම ප්‍රබලව හඳුන්වා දීලා ඒක තහවුරු කළා. උන්වහන්සේ ගැන්නුවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා අපිට යාඥා කරන්න. ඒ විතරක් නෙමෙයි අපේ තියෙන මේ සාන්තුරෙන්ගේ සම්මෝස ධර්මලාභයේ පිළිබඳ අපේ තියෙන අභිධාර්මික විශ්වාසය. ඒ කියන්නේ සාන්තුවරයින් මේ ලෝකේ ඉන්න අය සහ දැනට සුද්ධත්වයේ ලැබෙමින් ඉන්නා වූ අය අතර තිබෙනා වූ මේ බැඳීම මේවා බොහොම ප්‍රබලයි. ඒතර මේවා නිකම් පුද්ගලික යම් යම් පුද්ගලයන් වටා ගෙතුණු දේවල් නෙමෙයි. මේ වෙල සාංගික දේවල්. ඒද ඊටාත්ම බලගත් දේවල්. සුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙවීම සත්වරම් වරප්‍රසාද වලින් පිරුණු දේවල් මේවා. ඒ නිසා තමයි මේ දොයිය බබෝ අපේ කතෝලික දරු නැලවිලි ගීතිකා සරණියේ බොහොම ප්‍රබල පැතිකඩක් හැටියට ගේන්නේ මේ යාඥාව. සියලු සාන්තුරයන්ගේ ප්‍රාර්ථනාව, ශුද්ධෝත්‍රීත්වයේ අනුප්‍රාණය අනුහස බලය ප්‍රාර්ථනා කිරීම වගේ දේවල්. ඒක කියන්නට ඉස්සෙල්ලා අපි ප්‍රවේශයක් ගන්නවා ඔබ කී ආකාරයෙන් මේ ගර්භවාස දේවමාතා භක්තිය ගැන. මොකද දේවමාතාවන් වහන්සේ ජේසුස් සමිදානන් වහන්සේ ලබන්නට යන කාලේ උපත දෙන්නට යන කාලේ ඒ ගර්භවාස කාලේ පිළිබඳ සභාවයේ සම්ප්‍රදායේ විවිධ බොහෝම අපූර්ව ලස්සන දේවල් තියෙනවා. ඒ හින්දා ගර්භවාස දේවමාතා භක්තියක් තියෙනවා. ලංකාවේ කොළඹ අගරාදුගුරු වසම තුලම අපිට දේවමැදුරු 3ක් තියෙනවා. අපිට තියෙනවා මෝදර එක දේවස්ථානයක් තියෙනවා. ඊට පස්සේ ඇල්දෙනියේ තියෙනවා කඩවතේ වගේම පල්ලන්සේනේ. මේ ගමේ පල්ලන්සේනේ කොච්චිකඩේ පැත්තේ තියෙනවා තව දේවස්ථානයක්. ඒ වගේම ලංකාවේ අනෙකුත් පළාත්වලත් තියෙනවා. එකෙන් අදහස් කරන්නේ අපේ අම්මලා දරුවා ලැබෙන්න ඉන්නකොට මේ ගර්භවාස දේවමාතාවන්ගේ දෙව්මැදුරු වලට යනවා ගිහිලා යාඥා කරනවා බාරහාර වෙනවා. ඊළඟට ඒ දරුවා ලැබුණට පස්සෙත් ආයි යනවා. ගිහිල්ලා බාර කරනවා දරුවව බාර කරලා යාඥා කරනවා. මේවා බොහොම ලස්සන සම්ප්‍රදායන්. හැබැයි මට මේ පුංචි සැකයක් තියෙනවා චතුර මේ ගර්භවාස දේවමාතා දෙව්මැදුරු වලට ගිහිල්ලා බාරහාර වුණාට අපේ අම්මලා අපේ පවුල්වල අය ඇත්තටම දන්නවද කියලා මේක ඉතිහාසය. ඒ නිසා මේ යාඥාවේ කතන්දරය කියන මේ වැඩසටහනේ ප්‍රවේශයේ හැටියට මේ කොටස මම එකතු කරන්නට තීරණය කළේ. මේ ගර්භවාස දේවමාතා මංගල්‍ය නැත්නම් මේ භක්තිය එන්නේ 7 වෙනි සතවර්ෂයේ ඉඳලා. ස්පාඤ්ඤය පැත්තෙන් එන්නේ. මොකක්ද ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේගොල්ලෝ කල්පනා කරන එක්තරා අවධියක මේ දේවමාතාවන් වහන්සේට මංගලම් කීමේ මහා ගාම්භීර්ය ඒ මංගල්‍ය පැවැත්වෙන්නේ මාර්තු මාසේ 25.
ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම වගේ මේ මාර්තු 25 කියන්නේ චතාරික කාලය. එතකොට චතාරික කාලයේ මේක සමරන්නට අමාරුයි. මේ චතාරික සමයේ තිබෙනා වූ විශේෂිත මේ වාතාවරණය සහ ලක්ෂණය නිසා, පශ්චාත්තාපික ගතිය නිසා එහෙනම් මේක යටපත් වෙනවා. ඒ නිසා සභා සම්ප්‍රදාය තුළ ජනතාව අතරින්ම මතුවෙනවා යම්කිසි විදියක උත්සාහයක් සහ අවශ්‍යතාවයක්. මොකද්ද? නෑ මේ ගර්භවාස කාලය, දේව අම්මාගේ ගර්භවාස කාලය පිළිබඳව අපේ අවධානය මීට වැඩි යොමු වෙන්නට ඕනේ. ඇයගේ ගර්භවාස සමය අපේ ගර්භණී මව්වරුන්ට පරමාදර්ශයක් වෙන්නට ඕනේ. ආශිර්වාදයක් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි ක්‍රිස්තු වර්ෂ 7ට පෙර 600 ගණන් වල මේ ටොලේඩෝ මන්ත්‍රණ සභාවකදී මේ මංගල්‍ය ගන්න තීරණය කරන්නේ. හැබැයි මාර්තු මාසෙ නෙමෙයි දෙසැම්බර් මාසේ 18. ඇයි දෙසැම්බර් මාසේ 18 ගත්තේ? අර නත්තලට සතියක් තියලා ඇයගේ ගර්භණී බව මේ කාලය අපේ අම්මලාට කොහොමද ආශිර්වාදයක් වෙන්නේ කියන කාරණාව පෙරදරි කරගෙන දෙසැම්බර් මාසේ 18 මේ මංගල්‍ය ගන්න පටන් ගත්තා. එතකොට ඒ කාලේ ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය, ප්‍රංශය වැනි රටවල් මේක බොහොම ප්‍රචලිත වුණා. බොහොම දෙනෙක් මේ යාඥාවට සම්බන්ධ වුණා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් මේ භක්තිය සමහර ප්‍රදේශවල ප්‍රචලිත වෙලා එහෙමම තිබුණා. සමහර ප්‍රදේශවල නැති වුණා. දැන් ඒ නිසා ලංකාවටත් මේක ආවේ ඔය අපේ යුරෝපීය ජාතික මිෂනාරිවරුන් හරහා, මිෂනාරි පූජා ප්‍රසාදිවරුන් හරහා අපිට ලංකාවට මේක ආවා. ඒගොල්ලොත් ගෙනාවා අපේ ඇතැම් දේවස්ථාන ගර්භවාස දේවමාතා දේවස්ථාන ලෙස නම් කළා. දැන් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි මේ දේවමාතාවන් වහන්සේව තෝරා ගැනීම. ඇයගේ ගර්භය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තෝරා ගැනීම සහ ඒ තෝරා ගැනීම තුළ ඇයලද වරප්‍රසාදය, ඒ වරප්‍රසාදය තුළ සියලු මව්වරුන් විශේෂයෙන් ලබන වරප්‍රසාදමේ තත්ත්වය, මෙන්න මේ කාරණා තමයි ඉස්මතු කරන්නට උත්සාහ කරන්නේ. දැන් බැලුවොත් එහෙම මේ මංගල්‍යයට චතුර බොහොම ලස්සන දේවාක්‍ය පිළිවෙතක් පවා තිබුණා. දැන් මම මේ කාල වේලාව මදිහින්දා බොහොම කෙටියෙන් කියන්න. උදාහරණයක් ඇටියට ආරම්භක තේමාවදන යේසායා 45:8 ඉන් පැවසෙන්නේ විමුක්තිදායකයන්න් වහන්සේ පිළිබඳ අපේක්ෂාව. ඊළඟට මෙන්න මේ වගේ යාඥා, අහෝ දෙවියන් වහන්සේ, දේවදූතයා සැලකල ලෙසින්ම අප සත්‍ය ලෙසින්ම දෙවියන් වහන්සේගේ මෑණියන් ලෙස සාක්ෂි දරන කන්‍යාවගේ කුසේ ශ්‍රී වචනයාණන් මාංශගත වීම අභිප්‍රාය කළ ඔබ වහන්සේ ඇගේ යැදුම් මධ්‍යස්ථකමින් අපට ආධාර වන සේක්වා. ඒ නිසා මේ ගර්භවාස දේවමාතා භක්තිය ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට සලකනවා. මම මේ කෘතිය අවසානයේදී යෝජනා දෙකක් කරලා තියෙනවා. එකක් තමයි මේවා යෝජනා පමණයි, කොහෙවත් තාම සම්මත වෙලා නැහැ. නමුත් මේම විවෘතව යෝජනා කිරීම අපේ එක්තරා විදියකින් භාග්‍යයක් සහ මම හිතන්නේ යුගීය අවශ්‍යතාවයක්. දෙසැම්බර් මාසේ 18 හැම පල්ලියකම පුළුවන් නම් මේ ගර්භවාස දේවමාතා මංගල්‍ය ආයේ ඉස්මතු කරන්න. ඉස්මතු කරලා එදාට ගර්භණී මව්වරුන්ව ගෙනල්ලා ඒගොල්ලන්ව ආශිර්වාද කරන්න. ඒගොල්ලන්ට මේ මාතෘත්වයේ තිබෙනා වටිනාකම කියා දෙන්න. එන්නේ ඒ යෝජනාව කරනවා. ඊළඟට දෙසැම්බර් මාසේ 18 ඉඳලා 24 දක්වා සතිය මම යෝජනා කරනවා ඒ කාලය ශුද්ධ අපේක්ෂාවේ කාලයක් ලෙස නම් කිරීම. මොකද මේ දේවමාතාවන් වහන්සේගේ ගර්භණී අවධිය නම් කෙරුණේ අතීතයේ ශුද්ධ වූ අපේක්ෂාවේ කාලයක් හැටියට. a time of holy expectation. ඉතින් ඒ නිසා එවැනි දේවල් වලට අපිට යොමු වෙන්නට පුළුවන්. ඉතින් එන්නේ ඒ කාරණාව කිව්වට පස්සේ චතුර අපි ඊළඟට මේ අද සංවාදයේ ඉදිරි කොටස හැටියට මා යෝජනා කරන්නේ මේ යාඥාව. යාඥාවේ පරිසරයක් මේ නිවස තුල ඇති කිරීම. ඒ ඇති කිරීමේ අවශ්‍යතාවය. ඇයි අපි එහෙම කරන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තියෙනවා මේ එකිනෙකා වෙනුවෙන් යාඥා කිරීමේ සම්ප්‍රදායක බොහොම වැදගත්. නමුත් මේක දැන් අපි කොහොමද මේ දරුවාගේ උපත අවස්ථාවේදී අපේ ගෙදරට ගේන්නේ? මොන ස්වරූපයෙන්ද ගේන්නේ? අන්න ඒ පරමාර්ථයෙන් තමයි මෙන්න මේ සීල සාන්තුරෙන්ගේ ප්‍රාර්ථනාව. දැන් මේ සීල සාන්තුරෙන්ගේ ප්‍රාර්ථනාව අපිට ගොඩක් වැදගත් වෙනවා. අන්න එවැනි දේවල් ගේන්න හේතු වෙන්නේ
අන්න ඔය කාරණාව නිසා. ඒත් සමගින්ම විතුමට කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න වහන්සේ දැන් මේ දොයිය බබෝ නමින් නිකුත් වෙච්ච කතෝලික දරු නැලවිලිගේ නිර්මාණය කරද්දී මේ වගේ ගේපද රචනාවන් සිද්ධ කරදි දැන් අර කිව්ව වගේ සරල භාෂා රටාවට එහාගේ සමාජ සිදුවීම් සරල ලෙස වහන්සේ අරගෙන තිනවා බොහොම පැහැදිලිව කිතුණු සම්ප්‍රදායට අනුකූලව. එතකොට දැන් දරුවා නැලවීමට එහා ගිය යාඥාමය ප්‍රතිලාභයක් ලැබෙන බව කියන කාරණාව පැහැදිලි කළා. වහන්සේ උත්සාහ කළේ තවත් මොන වගේ ප්‍රතිලාභයන් සමාජයට තිළින කරන්නද දායාද කරන්න. දැන් මේ මෙහෙම හිතන්නකෝ. දැන් මේ ගෙදර යාඥාවේ පරිසරයක් ඇති වුණාම ඒක ගෙදරට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක එක්තරා විදිහකින් මේ පුද්ගලයෝ තාත්තා අම්මා ආච්චි සීයා නැන්ද මාමා යන තැන්වලට පැතිරෙනවා. ඒ මේ අසල්වැසි පරිසරයට පැතිරෙනවා. දැන් අපි හිතමු මේ දරුවා ලැබුණා මේ ගෙදර. ඒ ගෙදර ඇහෙනවා මේ අපි හිතමු සිළු සාන්තුරන්ගේ ප්‍රාර්ථනාව දරුවා වෙනුවෙන්. අහල පහලට මොකද්ද දැනෙන්නේ එතකොට? අහල පහල අයට පුළුවන් විදිහ එතකොට මහා කටෝර ഘോഷාකාරී සංගීතයක් දාගෙන නටන්න බෑ. ඒගොල්ලොත් එක්තරා විදිහකින් මේකට අනුගත වෙන්න පටන් ගන්නවා. ඒ පරිසරයම සුද්ධවත් වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ යාඥාව එක්තරා විදිහකින් අර නේ තරංග පිටට නිකුත් කරන ගොඩාක් තරංග පිටට නිකුත් කරන එක්තරා විදිහක බල මූලාශ්‍රයක්. යාඥාවේ බල මූලාශ්‍රයක් බවට පත් වෙනවා. අන්න ඒක බොහොම වැදගත්. එහෙනම් අපි සචිත්‍රාට ආරාධනා කරමු. අපි කවුරුත් හොඳට අහලා පුරුදු මේ දරුණැලවිලි ගීය. නමුත් මේ වෙලාවේ අපේම නැමියාවකට අපේම ආරකට පද රචනය වුණු මේ දරුණැලවිලි ගීයේ ප්‍රථම කොටස ගායනා කරන්න කියලා. මන්ඥානොබේ කොහේ ගියා
හොඳයි අපිට එහෙමනම් පැහැදිලි මේ අපි කතා කරන මහා පවුල කියන සංකල්පය සම්ප්‍රදාය තුළ කොහොමද මේ අම්මා තාත්තා විතරක් නෙමෙයි අපේ පෙරදිග සංස්කෘතීන්ට අනුව ආච්චි සීයා නැන්ද මාමා මඤ්ඤා පඤ්ඤා අසල්වැසියෝ මේ හැමෝම මේ දරූපත වටා රොක්කු වෙන්නේ මේ දරූපතට සම්බන්ධ වෙන්නේ දායක වෙන්නේ යාඥා කරන්නේ අපි අහමු ඒ දරුණැලවිලි ගීයේ දෙවැනි කොටසත්. අපේ විශ්ව දරුණැලවිලි ගී සාහිත්‍ය දිහා බැලුවහම ඒකේ අපට හමුවන එක්තරා විශේෂ ලක්ෂණයක් තමයි බය ඇති කරන
වචන සිතුවිලි මේ දරු නැලවිලි ගීවල තියෙන එක. පුදුම හිතෙන කාරණාවක් අපි හරියට විමර්ශනය කරලා බැලුවොත් මේ කිරි කැටියාව නලවන්න ඇයි අම්මා බයගෙන දෙන දේවල් කියන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්නට ඕනේ. මේ පිළිබඳව විවිධ අධ්‍යයනයන් කෙරිලා තියෙනවා ලෝකයේ විවිධ තැන්වල. තාමත් හරියටම මේකයි කියලා කියන්නට හරිම හේතුවක් හොයාගන්නට අමාරුයි. නමුත් අනුමාන කරන හේතු බොහොමයක් තියෙනවා. බලාගෙන ගියාම ලංකාවේ ඈත අතීතයේ ඉඳලා එන දරු නැලවිලි ගීවල ඒ තරම් භයානක දේවල් නොතිබුණාට අපේ දරු නැලවිලි ගීවලත් මේ බිය දනවන සිතුවිලි නැතුවාම නොවේ. අපට හොඳට හුරු පුරුදු මෙන්න මේ වගේ දරු නැලවිල්ලක් බලන්න. ඔන්න බබෝ බිලු එනවෝ, අඬන ළමයි අල්ලනවෝ, අල්ල අල්ල විකුණනවෝ, විකුණ විකුණ රාබොනවෝ කියලා කිව්වා. ඊළඟට මාගම්පත්තුවෙන් එනවා මෙන්න මේ වගේ දරු නැලවිල්ලක්. කැලෑ පාරේ ගෙනියනවා, තුට්ටු දෙකට විකුණනවා, කොක්කන මල්ලක් උර එල්ලාගෙන ගම්වල කොල්ලන් ඔක්කොම අල්ලන බයිලොලියන්නා ඩන්න බිලින්දෝ බයිලොලියන්නා ඩන් පිටනම් ඌගේ පත්‍ර කිතුල්ලා ගෙට දැන් ඇවිදින් ගෙන යති කොල්ලා බයිලොලියන්නා ඩන්න බිලින්දෝ බයිලොලියන්නා ඩන්. අපි අහලා තියෙනවානේ ඇතින්නියෝ ගැන කියනවා. ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. මේ බිය සහ බිය දුරු කිරීම කියන්නේ මේ දරු නැලවිලි ගීත සාහිත්‍යයේ ලෝකේ පුරාම බොහෝම පුදුමය දනවන ලක්ෂණයක්. ඈත අතීතයේ ඉඳලම මේක එන බව පේනවා. බොහොම ලස්සන දේවල් තියෙනවා. මේ මම දැන් කියන්නට යන්නේ එක්සත් රාජධානියේ හම්බ වෙන එක්තරා දරු නැලවිල්ලක හමු වෙන වචන ටිකක්. නින්දට නැලවියන් බබෝ, නින්දට නැලවියන් බබෝ, ගහ මුදුනේ සුලං හමන විට සෙලවෙයි තොටිල්ල, අත්ත කැඩෙන විට කඩා වැටෙයි තොටිල්ල, තොටිල්ලයි ඔක්කොමයි එක්ක බිම වැටෙයි බබාව. කොයිතරම් භයංකරද. දැන් මේකේ ඇතුලාන්තේ එහෙම නැත්නම් මේකට පිටිපස්සේ තියෙන සිතුවිල්ල මොකද්ද? හේතුව මොකද්ද? ගොඩක් වෙලාවට හොයාගෙන තියෙන්නේ මේක අම්මා තමාගේ ඇතුලාන්තේ තිබෙන්නා වූ වෙහෙස පිටකරන්න භාවිත කළ එක්තරා මාර්ගයක් කියලයි. ගොඩක් වෙලාවට තාත්තා ගෙදර නැහැ. තාත්තා රැකියාවට ගිහිල්ලා. තාත්තා කුඹුරට කමතට හේනට ගිහිල්ලා. තාත්තා දඩයමට ගිහිල්ලා. ඒ වෙලාවේ ගෙදර ඉන්නේ අම්මා විතරයි. අම්මට තව උදව්වට අතට පායට වැඩකාරයෝ නැහැ. අම්මා බොහොම අමාරුවෙන් දරුවාව නලවනවා. නලවලා තමන්ගේ අනිකුත් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොටම ආයෙත් මේ ළමයා නැගිටලා යටි ගිරියෙන් බෙරිහන් දෙනවා. ඉස්සෙල්ලා දොයි දොයි බබෝ කියලා නලව ගන්න හදන අම්මා පස්සේ බැරිම තැන ටිකක් සැරෙන් කතා කරනවා. අම්මටත් තරහ යනවා. තමන්ගේ වෙහෙස මේ දරුවාගේ පිටින් යවනවදෝ කියලා එක්තරා විදිහකින් ප්‍රශ්නයක් මතුවෙනවා. කෙසේ වෙතත් අම්මාගේ වෙහෙස මෙහෙම sannivedanaya කළ බව බොහොම පැහැදිලි. බය කරලා හරි මේ ළමයාව නින්දට දාගන්න එක අම්මට ඒ වෙලාවේ අවශ්‍යයි. නැත්තම් අනිකුත් වැඩ කටයුතු කරගන්න බෑ. තාත්තා ගෙදර එනකොට කෑම ටික ලෑස්ති කරලා තියාගන්න බෑ. රෙදි ටික හොදගන්න වෙලාවක් නැහැ. ගේ අතු ගා ගන්න වෙලාවක් නැහැ. මේ අම්මාගේ ඇතුලේ තිබෙනා වූ බොහොම යථාර්ථවාදී අරගලය තමයි මේ කියන්නේ. දැන් අපිට කතෝලික ක්‍රිස්තියානි අපිට මේ බය දරුවන්ට එහෙම ඇතුල් කරන්න බෑ. ඇත්තටම මනෝවිද්‍යාත්මකව කියනවා නම් මේ වගේ බය ළමයින්ට ඇතුල් කරන එක ඒ තරම් හොඳ නෑ. ළමයාට තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. ළමයා තාම ලදරු වයසේ වෙන්නට පුළුවන්. නමුත් අර sannivedanaya කරන මේ චෛතසික
ආකල්පය ඒ තරම් හොඳ නෑ. ළමයාට ඒ බය sannivedanaya වෙන්නට පුළුවන්. ළමයාට පස්සේ කාලයක බලපාන්නට පුළුවන්. මනෝවිද්‍යාව අපි කතා කරනවා repressive effects කියලා එකක් ගැන. පස්සේ කාලේ බලපාන දේවල් ළමයාට මතක නෑ මොනවද කියලා. නමුත් පුංචි කාලේ ලදරු කාලේ වෙච්ච යම්කිසි දෙයක බලපෑම පස්සේ මතුවෙන්නට පුළුවන්. ඒක අහිතකර ආකාරයට බලපාන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන්නට යන දරු නැලවිලි ගීයේ අඩංගු කරන්නේ මේ බය දුරු කිරීම ගැන. අපි දැන් කියන්නේ ඔන්න බබෝ බිලු එනවා, ඔන්න බබෝ සාතන් එනවා කියලා නෙමෙයි. නෑ, සාතන් එන්නේ නැහැ. කවුරුත් ඉන්නේ නැහැ. බිල්ලෝ නෑ. අපිට දෙවියන් වහන්සේ ඉන්නවා. අපිට දේව මෑණියෝ ඉන්නවා. ඒ හින්දා බබෝ නිදා ගන්න. ඒ දේව රැකවරණය, තාත්තගේ රැකවරණය, අම්මගේ රැකවරණය, ආච්චිගේ සීයාගේ රැකවරණය, යාඥාවේ බලය මේ ගෙදර තියෙනවා. එහෙනම් අපි මේ බොහොම සුභවාදී සාධනීය ධනාත්මක ආකල්පයකින් බිය දුරු කරනවා තමයි ඒ ඇරෙන්න බිය ආය ලං කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි සචිත්‍රට ආරාධනා කරමු ඒ දරු නැලවිලි ගීය ගායනා කරන්න. පතුරන්නේ දෙව්දරුවෙකු වන්නේ